අයිබන් සුබදෑසනක් වේවා. සුබදෑසනක් වේවා. සුබදෑසනක්. හැමෝටම සුබපතල ඔබට විතරක් සුව වෙන්න කියන්නත් බෑනේ. සිළු දිනාටම සුව වෙන්න කියනවා. අද අලුත් සතියක්, අලුත් සතියක අලුත් දවසක් බලාපොරොත්තුෙන් ඉන්නවා. ලබන සතියේ අද වගේ දවසක් වෙනකොට සංචරණ සීමා ඉවත් වෙයි කියලා ඒ පිළිබඳව හරියට දැනගන්නට හැකියාව ලැබෙවි. හැබැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් කියනවා තවත් සති දෙකක් ඉස්සරහට දාන්න කියලා. අද ඉඳලා තව සති දෙකක් ඉස්සරහට දාන්න කියලා. 23 වෙනිදා පෝය මම හිතන්නේ 23 24 වෙනකොට පෝය නම් ලබන සතියත් වහයිද කියන සැකයක් තියෙනවා. අපි බලමු ඒ පිළිබඳවත් කතා බහ කරලා. ලෝකේ විකල්ප නැති දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි රුධිරය. රුධිරයට විකල්පයක් නැහැ. රුධිරය වෙනුවෙන් යමක් හදලා නැහැ. අද ලෝක රුධිරදායක දිනය. ලෝක රුධිරදායක දිනය අද කියන්නේ රුධිරය අවශ්‍යයට රුධිරය ලබා දීම වෙනුවෙන් දවසක් නම් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ රුධිරය දෙන කණ්ඩායම නැත්නම් රුධිරය දෙන ජනතාව දිරිගන්වන්න සහ උට කෘතවේදීත්වය පළ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම ජුනි 14 වෙනිදා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වශයෙන් නම් කරලා තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ABO කියන රුධිර ගණ සොයා ගැනීම වෙනුවෙන් නොබෙල් සාමත්‍යය ලබා ගත්තා කාල් ලැන්ඩ්ස්ටයිනර් කියන කෙනෙක්. එතුමාගේ උපන්දිනය වෙනුවෙන් තමයි එතුමා හෝ එතුමිය විය යුතුයි. එතුමා නේද? එතුමාගේ උපන්දිනය වෙනුවෙන් තමයි මෙහෙම දිනයක් නම් කරලා තියෙන්නේ. උපන්දිනය ඉදලා තිබෙන ජුනි 14 වෙනිදාට. එතුමාට ගෞරවයක් වශයෙන් තමයි ලෝක රුධිර දායක දිනය කියලා ජුනි මාසේ 14 වෙනිදා නම් කරන්නේ. රුධිරයට විකල්ප නැහැ. හදිසි අවශ්‍යතාවයන් සඳහා රුධිරය ලබා දෙන්න නම් එහි තියෙන කාරණාවල් සම්බන්ධයෙන් යමක් රුධිරයම ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් ලබා දෙන විකල්පයක් නැහැ. ඒක නිසා ගොඩක් වටිනවා. සුරක්ෂිතම රුධිර සැපයීමක් පවත්වා ගැනීමට ස්වච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කරන සියලු දෙනාට තුති පළ කිරීම අද දවසේ විශේෂත්වයයි. එය මතක් කරමින් ලෝකයේ තත්ත්වය කොහොමද? කොරෝනා වල තත්ත්වය කොහොමද? ඉස්සරහට අපිට සුබදායක දේවල් දකින්නට හැකි වේද? සුබ සිහින තිබේද? මේ සියල්ල දැනගන්න සූදානම්. විනුෂ ලෝක තත්ත්වයට එක්ක කතා බහ කරන්න සූදානම්. රුධිරය ගැන අදහසක් ඇත. රුධිරය ගැන දැන් බුද්ධිකවම කියාගෙන යද්දී අද ජාතික පුවත්පත්වල වාර්තා වෙන පුවත් සහ මේ ලෝකෙන් අපිට අහුලා ගන්න පුවත් තියා බැලුවම අපේ කතාවක් තියෙනුනේ බුද්ධික මේ ලේ වතුර වෙනවා කියලා. හරිද? ලේ වතුර වෙන ප්‍රවෘත්තිත් තියෙනවා. හරිද? ඒකට ලේ වතුර වෙන්නත් පුළුවන්. ඒ වගේම ලේ පිච්චෙනවා. ලේ පිච්චෙනන සමහර ලේ තෙල් වගේ වෙන්නත් පුළුවන්. හරිද? ඔය දෙපැත්තටම අදාළ පුවත් අද ජාතික පුවත්පත්වල වාර්තා කරනවා. ඒ අතරේ ඇමරිකා එක්සත් ජනපදය මේ එන්නත් කෝටි 6ක් විනාශ කරන්න කියලා නියෝග කරලා තියෙනවා. ඇමරිකාවේ තියෙනවා මේ FDA ඒ කියන්නේ Food and Drug Authority කියලා එකක්. ඒකෙන් නියෝග කරලා තියෙනවා එන්නත් කෝටි 6ක් විනාශ කරන්න කියලා. හේතුව තමයි ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 15ක් විතර වගේ කලවම් වෙලා තියෙනවා. ඒ නිසා මේ කෝටි 6ක් එන්නත් විනාශ කරන්න කියලා උන් කියනවා. මේ එන්නත් ලබා ගන්න ලෝකයේ පුලපුලා බලාගෙන ඉඳිද්දි එන්නත් කෝටි 6ක් විනාශ කරන්න කියලා කියනවා. කොහොමවත් ඒ එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය ඇතිවෙච්ච දූෂණ තත්ත්වයක් කියලා කියන්නේ දූෂණ තත්ත්වයක් කියලා කියන්නේ අර වර්ග දෙක මිශ්‍ර වීම. ඒ අතරේ චීනෙන් හොයාගන්නවා මේ චීනී යුනාන් ප්‍රාන්තෙන් වවුල් ජාන ඔස්සේ මේ කොරෝනා වෛරසයට සමාන වෛරස් ජාන 24ක් හොයාගන්නවා. දැන් අපිට තවම කියන්න අපි වෛරස් විශේෂඥයෝ නොවෙන නිසා අපිට හරියට කියන්න අමාරුයි මේ වවුල්ලුන්ගෙන් තව ජාන විශේෂ එහෙම නැත්නම් වෛරස් ජාන විශේෂ 24ක් හොයාගත්තම ඒකේ තියෙන මේ ඒක කොරෝනාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? හරි එහෙම නැත්නම් ඊළඟ අවදානම් තත්ත්වයන් මොනවද කියලා තවම අපිට කියන්න දන්නේ නැහැ. ප්‍රවෘත්ති විතරයි වාර්තා වෙන්නේ. එහෙම කියද්දි දැන් G7 සමුළුව තියෙනවා. චීනේ one belt one road කියලා සංකල්පයක් තියෙනවා. එහෙම නැත්නම් අලුත් සේදමාවත ඒකට විකල්පයක් ඔවුන් යෝජනා කරනවා G7 සමුළුව. ඒගොල්ලෝ කියනවා දැන් චීනේ වෙනුවට අපි එකතු වෙලා මේ දුප්පත් රටවල් වල ණය බරෙන් මුදවගෙන අපි වෙන විකල්පයක් දෙමු කියලා. හරිද? ඒ කියන්නේ මේ කොරෝනා අස්සේ ජාත්‍යන්තර දේශපාලනය තාම උණුසුම් මුහුණුවරක් ගන්න බව තමයි පේන්න තියෙන්නේ. බුද්ධෙක් කිව්වාගේ 17 කෝටි 77 ලක්ෂ 17 කෝටි 67 ලක්ෂ 97 වාර්තා වෙනවා
අද වෙනකොට COVID-19 තියෙන වර්ල්ඩ් මීටර් වෙබ් අඩවි වාර්තා කරනවා 17 කෝටි 67 ලක්ෂ 1097ක් වාර්තා වෙනවා COVID-19. ඊයේ දවසට විතරක් අලුතෙන් රෝගීන් වාර්තා වෙනවා 2,93,682ක්. එයින් 67,290ක් ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. ඉන්දියාවේ ලක්ෂ ගණනින් වාර්තා වුණා. ඒක දැන් 67,000 දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි බ්‍රසීලේ 36,998ක් වාර්තා වෙනවා ඊයේ දවසට රෝගීන්. ඊළඟට මේ වෙනකොට සමස්ත මරණ සංඛ්‍යාව 38,18,937ක් වාර්තා වෙනවා. ඊයේ දවසට මරණ 8,437යි. ඒ මරණ 8,437න් මරණ 3,819ක් වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම බ්‍රසීලයෙන් මරණ 1,118ක් වාර්තා වෙනවා. ඒ තමයි ලෝක තත්ත්වය. අපි ලෝකයේ සම්බන්ධයෙන් කතා බහ කරා විශේෂයෙන්ම එන්නත්කරණය ගැන කොරෝනා සම්බන්ධයෙන් ඉස්සරහදී කතා බහ කරන්න සූදානම්. අද ලෝක රුධිර දායකයන්ගේ දිනය නිසාම මතක් කරන්නම්. රුධිරය පරිත්‍යාග කිරීම කියලා කියන්නේ ඔබට මිනිත්තු කිහිපයක්. නමුත් ඒ ලබා ගන්නා කෙනාට මුළු ජීවිතේම වෙන්න පුළුවන්. රුධිරය ලබා දීම කියලා කියන්නේ ඔබට මිනිත්තු කිහිපයක්. නමුත් ඒ ලබා ගන්නා කෙනාට මුළු ජීවිතේම වෙන්න පුළුවන්. පරිත්‍යාග කරපු කිසිම කෙනෙක් හිඟන්න බවට පත් වෙලා නැහැ. රුධිරය වෙන්න පුළුවන්, වෙන යමක් වෙන්න පුළුවන්. පරිත්‍යාග කරපු කිසිම කෙනෙක් හිඟන්න බවට පත් වෙලා නැහැ. අද පුවත්පත්වල ප්‍රධාන පුවත් අපි හොයාගෙන යනවා. මුලින්ම ආරම්භ කරන්නම් දිවයින පුවත්පතෙන් ආණ්ඩුව අපහසුතාවයට ලක් කරා ගම්මන්පිල ඉල්ලා සිටිය යුතුයි කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගරකාරයෝ සමගින් ලිපිය ඒත් එක්කම අනිත් පැත්තෙන් කතා බහ කරනවා තෙල් මිල අර්බුදය සම්බන්ධයෙන් මම ප්‍රකාශ කළේ රජයේ ස්ථාවරයයි හැප්පිලා බලමු ගම්මන්පිල අභියෝග කරයි. අනුර බාලසූරිය තමයි මේ පිළිබඳව දිවයින පුවත්පතට වාර්තා කරන්න. කොවිඩ් අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය අඩාල වී ඇති මොහොතක තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ ඇමතිවරයා එහි වගකීම බාරගෙන ඉල්ලා ඇසිය යුතුයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යෝසම් මහතා නිවේදනය නිකුත් කරමින් සිටියා. එතුමා ලිපියක් යොමු කරලා තිබුණා. ඒ පිළිබඳව ඊයේ දවසේදී ගම්මන්පිල අමාත්‍යවරයා පැවැත්වුවා මාධ්‍ය සාකච්ඡාවක්. එහිදී ප්‍රකාශ කරා පැහැදිලිව මෙය රජය එකතු වෙලා ගත්තු තීන්දුවක් කියන එක. මම ප්‍රකාශ කරේ රජයේ ස්ථාවරයයි අපි හැප්පිලා බලමු කියලා ගම්මන්පිලගේ අභියෝගය තමයි අද දිවයින පුවත්පත මුල් පුවතට තෝරගෙන තියෙන්නේ. ඩයනා උදයන්ගනි තමයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තා කරන්නේ. වැඩිකලේ මානුවේ ආණ්ඩුව ගම්මන්පිලගෙන් සාගරට උත්තරයක්. තෙල් මිල නැංගූ ඇමති උදය ඉල්ලා අසිය යුතුයි පොහොට්ටුවෙන් නිවේදනයක්. ඊළඟට ලංකාදීපේ වාර්තා කරන ප්‍රධාන සිරස්වල යටතෙම ඇමති විතරක්යි ආණ්ඩුව මස් වෙන්න ඕන විපක්ෂ නායකගෙන් නිවේදනයක්. අපි ගම්මන්පිලගේ පැත්තේ ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයෝ කියති. ලංකාදීපය මෙහෙම වාර්තා කරනවා තෙල් වල දැවෙන කතාව පිළිබඳව. අද දිනමන පුවත්පත වාර්තා කරනවා මන්ත්‍රීවරුන්ගේ වාහන සම්බන්ධයෙන්. පහුගිය දවස්වල දිගින් දිගටම කතා බහ කරුණා මන්ත්‍රීවරුන්ට වාහන ගෙන එක සම්බන්ධයෙන්. අසේල කුරුළුවංශයි දිනමන පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නවත්වයි. මීට කලින් මන්ත්‍රීවරුන්ට වාහන ගේනවා කියලා කිව්වා. LC ඕපන් කරලා ඉවරයි කියලා කිව්වා. නමුත් අද දිනමන වාර්තා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමෙන් අදාළ ඇනවුම සම්පූර්ණ අවලංගු කළ බව රජයේ සමග බිනට ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍යාංශ අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කරා කියලා අද සඳහන් කළා තියෙනවා දිනමන පුවත්පත. මේ වාහන ආනයනය කිරීමට අවස්ථාවක් නොවන බවත් අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව මේ වාහන ආනයනය අත්හිටුවීමට රජය විසින් මේ වෙනට තීරණය කරන ඇති බවත් ඒ මහතා කිව්වා. මධ්‍යන පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකින් අනතුරුව තමයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් ඔන්න වාහන ගෙන එක නවත්තලා තියෙනවා. එහෙම කිව්වම අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලයත් මේ ගිනිගත්ත තෙල් කතාව තමයි වාර්තා කර සිටින්නේ. තෙල් මිල වැඩි කළ ඇමති ඉල්ලා සිටිය යුතුයි සාගරකාරයෝ සම්මන්ත්‍රීතුමා කරන ප්‍රකාශය. සාගර කලේ බරපතල වරදක් ඉල්ලා සිටිය යුත්තේ ඔහුද මමද ගම්මන්පිල ඇමතුමා කරන ප්‍රකාශය. දේශීය ආර්ථිකය සවිමත් කිරීමට ගත් පියවරක් ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ජීවන වියදම් කමිටුවෙන් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා කියලා අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. දැන් ඒ අනුව
2019 අවුරුද්දේ පමණක් තෙල් ආනයනය කිරීම සඳහා වැය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 3677ක්. වාහන ආනයනය නතර කිරීම සහ ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඩොලර් 68.8 සිට 2020 දී ඇමරිකන් ඩොලර් 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී අර කලින් කියපු ඩොලර් මිලියන 3677 වියදම ඇමරිකන් ඩොලර් මිලියන 2325 දක්වා අඩු කර ගැනීමට හැකි වුණා කියලා මේ නිවේදනයේ සඳහන් කරනවා. හැබැයි 2021 වර්ෂයේ බැරලයක මිල ඇමරිකන් ඩොලර් 70 දක්වා වැඩි වුණා. ඒ වගේම වාහන ආනයනය තහනම්ව පවත්වාගෙන ගියත් ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇමරිකන් ඩොලර් මිලියන 4000ක් පමණ වෙනවා. ඒ නිසා මේ තත්ත්වයත් එක්ක ගත්තාම සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතන දෙකක් බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත් වෙලා තිබෙනවා. මේ බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 625ක ණය ගෙවන්න තියෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. මෙන්න මේ වගේ මූල්‍ය තත්ත්වයක් අර්බුදයක් පවතින නිසා තමයි තවදුරටත් මේ බදු සහනය දෙන්න බැරි. ඒ නිසා මිල වැඩි කරන්න තීරණය වුණේ කියලා ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරනවා. ඒ වගේම පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා 60%ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුයි. එබැවින් ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් රථවාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුයි. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය කිරීම මුළුමනින්ම නතර කර ඉලෙක්ට්‍රික් වාහන භාවිතය ප්‍රචලිත කිරීමත් ත්‍රියෝද රථ සඳහා ඉලෙක්ට්‍රික් එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පීරවය අවම කරගන්නට පුළුවන් කියලා යෝජනා කර සිටිනවා. හැබැයි වැඩි තියෙන මේ යෝජනා ටික මේ අදහස් ටික හොඳයි සාකච්ඡාවට ලක් වෙනවා. අර තෙල් මිල වැඩි කරාම මේ යෝජනා ආවම තමයි යන ගැටලුව වෙන්නේ. අපි සූදානම් සම්බන්ධ කරගන්න ඒ අතර මේ බුද්ධික මේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලක් තියෙනවා. ඒ තමයි එන්නත් හොරෙන් ගැහිල්ල CID විමර්ශනයේට කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ කියන්නේ පැරිෂුට් වලින් ගිහිල්ලා සංචරණ සීමා මැද්දේ ඒ කියන්නේ පාර යන්න නැතුව ඇදෙන්නේ නේද? උඩින් යන පැරිෂුට් වලින් ගිහිල්ලා ගාල්ලේ එන්නත් ගහපු උදවිය ගැන CCTV දර්ශන අධිවේගී මාර්ගයේ පිවිසුම් වල තියනවලු. ඒවත් ආශ්‍රය කරගෙන එන්නත් හොරෙන් ගැහිල්ල ගැන CID විමර්ශනයේට ලක් කරන බව කියලා අද අරුණ පුවත්පත ප්‍රධාන පුවත හැටියට වාර්තා කර සිටිනවා. එන්නත් කිය දුරක්. අපි සූදානම් සම්බන්ධ කරගන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින් සිල්ලා මැතිතුමන්ව අද උදේ ආයුබෝවන් ඔබතුමන්ට සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක් දිනුෂ සහ බුද්ධික. ආයුබෝවන් ඔබතුමන්ට. අපි කැමති ශවින් සිල්ලා මැතිතුමනි දැනගන්න මුලින්ම දැන් අද වෙන විට කොරෝනා තත්ත්වය මොකක්ද කියලා විශේෂයෙන්ම අපි දින ගණනාවක් රට සංචරණ සීමා එක්ක ජීවත් වෙන්නේ. කවද්ද සංචරණ සීමා විවෘත කරන්න කියලා ජනතාව බලාගෙන ඉන්නවා. අපි මුලින්ම ඔබතුමාගෙන් අහන්නේ අද වෙන විට කොරෝනා වල තත්ත්වය මොකක්ද, අප්ඩේට් එක මොකක්ද කියන එක. ඔව් අද වෙන විට ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙලා තිබෙනවා 2361 දෙනෙකු. මේ 2361 දෙනා වාර්තා වන්නේ විශේෂයෙන්ම කම්පහ දිස්ත්‍රික්කෙන් වැඩිපුර සංඛ්‍යාවක් 362ක් වාර්තා වී තිබෙනවා. ඒත් එක්කම කළුතරින් 339කුත්, කොළඹින් 338කුත්, ඒ වගේම රත්නපුරින් 322කුත්, මහනුවරින් 194ක් සහ කුරුණෑගල කියන දිස්ත්‍රික්කෙන් කුරුණෑගල දිස්ත්‍රික්කෙන් 104ක් වශයෙන් තමයි ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් බහුතරයක් වාර්තා වුණු නගරයන් හැටියට වාර්තා වන්නේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2,23,636ක් වාර්තා වී තිබෙනවා. මේ විශේෂයෙන්ම අප්‍රේල් 15 වෙනිදාගෙන් පස්සේ පමණක් මේ අනුව 1,26,108 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් වශයෙන් සොයාගෙන තිබෙනවා. නමුත් මේ දක්වා සොයාගත් සියලුම කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවෙන් 1,88,546 දෙනෙකු සුවය ලබලා නිවෙස් බලා ගොස් තිබෙනවා. ඊයේ දිනේදී මරණ වාර්තා වුණේ 2,136 කරේදී ඊයේ දිනේදී මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය තවම මේ දක්වා වාර්තාවන් ඉදිරිපත් කරලා නැහැ. ඉතින් ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය බැලුවම පස්සේ ඔව් දැනට ඔබ දන්නා පරිදි අද වන විට මම දින 23ක කාල සීමාවක් පසුගිය මාසෙ බැලුවම පස්සේ අපි වාර්තා වෙලා තියෙනවා. අපි 21 වෙනිදා ගිය මාසේ මේ ආකාරයෙන් සංචාරන සීමාවන් පැනවීමට කටයුතු කරනු ලැබුවේ. මෙහිදී මේ පනවන ලදන සංචාරන සීමා විටින් විට දික් කරගෙන ඇවිල්ලා මේ වන විට
දින 23ක කාල සීමාවක අපි සංචාරන සීමාවන් පවත්වාගෙන යනවා. ඒ අනුව ලබන සතියේ සඳුදා වෙනකම් මේ වෙන විට ගත් ලැබුණු තීරණ වලට අනුව මේ ආකාරයෙන් අපි සංචාරන සීමාවන් පවත්වාගෙන යනු ලබනවා. ඉතින් කොවිඩ් අපි බලාපොරොත්තු වෙනවා මේ කියපු ප්‍රථමයෙන්තුවේ දින 14ක් වැසිය යුතුයි කියලා තමයි විශේෂඥවරුන් අපිට දැනුම් දුන්නේ. ජෙනරාල්තුමනි සමාවෙන්න මේ ඒක දින 21ක් දක්වා අරන් යන්න ඕනේ කියලා. ඊට පස්සේ නැවත වතාවක් අවසන් වශයෙන් තව දින 7ක් හෝ යොත් හොඳයි කිව්වා. ඒ අනුව අපි මුද්‍රික මේ ආකාරයෙන් දීර්ඝ කරනු ලැබුවා. මේ සියලුම තීරණ මුද්‍රික ගනු ලබන්නේ ඇත්තටම සෞඛ්‍ය විශේෂඥවරුන් අනෙකුත් ශේෂ්ත්‍රයන් වල විශේෂඥවරුන් ඒ සියලු දෙනාගේම දායකත්වයක් ඇතුව ඔවුන් මේ කොවිඩ් කොමිටුව වෙත ලබා දෙන නිර්දේශයන් විශේෂම අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යසාධක බලකාය ගරු අග්‍රාමාත්‍යතුමා මේ කාර්යසාධක බලකාවල රැස්වීම වලට දැනුම් දුන්නාන් පස්සේ තමයි මේ ආකාරයෙන් තීන්දුව తీරන ගන්න ලබන්නේ. ඔබතුමාම දැන් මම අහගෙන කියනවා විටින් විට දික් කළා සෑහෙන කාලයක් දීර්ඝ කළා තියෙනවා කියලා. ඔව් ඉතින් ඒ විදිහට කරගෙන යනවා. සමහර වෙලාවට මෙහිදී කිව යුත්තේ මේවා තීන්දුව తీරන ගැනීම විශේෂයෙන්ම විශේෂඥවරුන් දන්නන ආකාරය. නමුත් දින 14 ඔබ දන්න ඉස්සෙල්ලාම කිව්වේ. පසුව තමයි මේ ආකාරයෙන් විද්‍ය තීරණ ගත්තේ. මෙහිදීත් අපිත් සමහර වෙලාවට අපහසුතාවයටපත් වෙනවා. මම දැක්කා ඊයේ සතියේ බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අපෙන් ඇහුවම බ්‍රහස්පතින්දා මම කිව්වා සංචාරන සීමාවන් තවදුරටත් ඉදිරියට දික් කරනවාද කියන එක මෙතෙක් තීරණයක් අරන් නැහැ කියලා. දීර්ඝ කිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් කෙන නැහැ. එතකොට සමහර මාධ්‍ය වලින් මෙය දීර්ඝ කිරීම මෙතෙක් තීරණය කරලා නැහැ කියන එක දැනුම් දෙනවා. සමහර මාධ්‍ය ඒක ගන්නවා දීර්ඝ කරන එක මෙතෙක් තීරණය කරන්නේ නැහැ කියන්නේ ඉතින් මෙතනින් එහාට දීර්ඝ වෙන්නේ නැහැ කියලා. සමහර මාධ්‍ය වාර්තා කරනවා ඒක සෞන්දර්යය ඉඳලා අරිනවා කියලා. ඊට පස්සේ සූදින අපි තීරණයක් ගත්තන් පස්සේ ඇවිල්ලා තීරණය කිව්වන් පස්සේ ඕක මේක දැන් දීර්ඝ කරනවා කියලා ඊළඟට කියනවා හමුදාපතිවරයා කියනවා ඊයේ මෙහෙමයි අද මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේ තත්ත්වෙන් වලටත් මුහුණ දෙන්න වෙනවා. කෙසේ වෙතත් විශේෂයෙන්ම කිව යුත්තේ මේ අවස්ථාවේදී මේවා වෛරස් එකක්. ඉතින් ඒකින්ද විටින් විට සමහරලාට සංඛ්‍යාවන් දත්වලට අනුව සමහරලාට මේවා වෙනස් කිරීම වලට කරන්න කියලා සෞඛ්‍යාංශ වලින් කියනවා. ඉතින් එහිදී අපිට එවැනි තීන්දුව ප්‍රකාශයට පත් කරන්න වෙනවා. නමුත් මේ වාර්තා කරන පිළිමේදීත් සමහර පුද්ගලයන් විසින් මෙය විකෘති කරමින් වාර්තා කරහොත් ඒ අමුක්ති ආකාරයේ අපහසුතාවයකට පත් වෙන්නත් හැකියාවක් තිබෙනවා. ඔව්. දැන් ගිය සිකුරාදා අපි පත්තරමේන්තුවේදී ඔබතුමාගෙන් ලබාගත් මූලාශ්‍රය ආශ්‍රය කරගෙන පැහැදිලිව කිව්වා ඒ තීන්දුව අරගෙන නැහැ ඒ මොහොත වෙනකොට කියලා. දිනමින පුවත්පතත් එදා වාර්තා කර තිබුණා 14 වෙනිදා රට හරිනවද නැද්ද කියන තීන්දුව ගන්න සිකුරාදා කියලා. ඔබතුමාගෙන් අපි පැහැදිලි කරගෙන පත්තරමේන්තුවේදී ඒ කාරණාව සඳහන් කළා. ජෙනරාල්තුමනි අද දිවයින පුවත්පත වාර්තා කරනවා අද සිට තවත් සති දෙකක් රට වහන්න කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ ඉල්ලයි කියලා සමන්ගමගේ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරනවා. මෙහිම ඉල්ලීමක් ඔබතුමාට සඳහන් කළා වගේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සාකච්ඡාවලදී ඉදිරිපත් වෙලා තියෙනවද? මම බොහොම වගකීමෙන් කියන අද වෙනකොට අපි දැන් අවසාන වශයෙන් අපි කාර්යසාධක බලකාය රැස්වුණු දිනේ වෙනකොටවත් එවැනි සම්බන්ධයෙන් ලැබිලා තිබෙන්නේ නැහැ. අපිට දැනුම් දීමක් කරලා තිබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී බොහෝ දුරට සමහර දේවල් මේ ආකාරයෙන් දැනුවන් පස්සේ පසුව මහත් ලිපියක් මගින් දැනුම් දෙන අවස්ථාවල් තිබෙනවා. නමුත් සමහර වෙලාවට සාකච්ඡාවලට මේ වගේ සාකච්ඡාවලට ගියාමත් දැනුම් දෙනවා. මේ වෙන විට අපිට නම් මේ තත්ත්වයක් කියලා නෑ. දීර්ඝ කිරීමක් කලින් ලැබුණා. ඒ අනුව තමයි ඇත්තටම මේ ආකාරයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමනේ අනිකුත් වෛද්‍ය නිලධාරීන් සංගමකින් ලැබුණා සංචාරන සීමාවන් දීර්ඝ කරන්න කියලා. ඒ අනුව තමයි විශේෂයෙන්ම ඒ සහ අනිකුත් ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනුතරයි මේ 14 තියෙන එක 21 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලැබුවේ. ඔබතුමාගෙන් දැන් දැනගන්නට අවශ්‍යයි ඔබතුමා වසර ගණනාවක් තිස්සේ මේ ශේෂ්ත්‍රයේම රැඳී සිටිනවා. ඒ කියන්නේ රට පරිස්සම් කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි.
යුද්ධෙන් අවුරුදු 30ක යුද්ධෙන් රට බේර ගන්නකොට නායකත්වය දුන්නා වගේම මේ හැම තැනකදීම ඔබතුමත් සම්බන්ධ වෙනවා මේ කණ්ඩායම් එක්ක. විශ්ලේෂණාත්මකව බලනකොට කොවිඩ් වෛරසයක් එක්ක මේ සටන් කරන කාරණාවක් තියෙන්නේ. අපේ රටේ ජනතාවගේ හැසිරීම සහ ජනතාව කටයුතු කරන ආකාරය ඔබතුමා දකින්නේ මොන විදිහටද? විශේෂයෙන් දැන් ඔබතුමා නොකිය කියනවා සමහරක් මාධ්‍යවල හැසිරීම පිළිබඳව අපිට සැලකිලිමත් වෙන්න බෑ කියලා. අපි මේකම දැක මානුෂීය මෙහෙයුම වෙලාවෙදිත් යම් යම් මාධ්‍ය හැසිරිච්ච ආකාරය සමහරක් වෙලාවට මේ මාධ්‍ය මර්ධනය කිරීමක් නෙමෙයි, හැබැයි කටයුතු කිරීමේදී අපි සියල්ල වැඩ කටයුතු කළ යුත්තේ ජනතාව පරිස්සම් කරන්න. විශේෂයෙන් මෙහෙම අවස්ථාවකදී මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න අදහසක් තියෙනවද ඉදිරියේදී මොන වගේ කාල සීමාවකදී අපිට මේන් ගොඩ එන්න හැකියාවක් තියෙනවා කියලා. මීට කලින් දෙවන රැල්ල වෙලාවදී ඔබතුමා පැහැදිලි කරලා දුන්නා මෙන්න මේ විදිහට ගියොත් බලාපොරොත්තුවක් තියෙනවා, අනුමානයක් තියෙනවා මෙන්න මේ කාලෙදී මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. අපිට මේ විදිහට සංචරණ සීමා දාගෙන මොන කාලෙ වගේ වෙනකොට පොඩි හුස්මක් ගන්න හැකියාවක් ලැබෙයි කියලා ඔබතුමාලගේ නිර්ණායකයන් තියනවද? දැන් මෙහෙමයි මේකෙදී විශේෂම බුද්ධික ප්‍රශ්න තිබෙන්නේ මේක ටිකක් ශීඝ්‍රව පැතිර යන වෛරසයක්. දැනට අපි මේ 2136ක් අද දිනේ 2361 දෙනෙකු ඊයේ දිනේ කොයිදා සාධිතයන් වාර්තා වන පසු මේමකයි ඔබතුමා මගේ මේ ප්‍රශ්නය අහන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි මම කිව්ව විදිහට දැනට දින 23ක් සංචරණ සීමාවන් පනවමින් සිටින කාලයකයි මේ වාර්තා වන්නේ. නමුත් අපි දකිනවා මේ අවස්ථාවේදී සමහර ස්ථානවල ඇඟලුම් කර්මාන්ත ශාලාවල දැන් ඊයේ ගත්තම ඊතාවක ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යම් කිසි ආකාරයක කොයිදා සාධිතයන්ගේ වැඩිවීමක් අපි දකින්න ලැබුණා. ඉතින් මෙය ඉතාමත් ශීඝ්‍රව පැතිර යන අවස්ථාවක්. මේ දෙවෙනි රැල්ලේ නැත්නම් අපේ වලින් පසු පැමිණෙන කොවිඩ් ආසාදනය වෙන ක්‍රමවේදය බැලුවම. ඉතින් ඒකින්ද ඕන වෙලාවක මේක අද අපි මේ තත්ත්වය දිහා හිටියත් හෙට දවසේ 10 දිනකට විශාල මේ මම හිතන්නේ තත්ත්වයක් ඇති කිරීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි දීර්ඝ කාලීන අපහසුතාවයන් මත වුවත් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් කියන්නේ හරි මෙච්චර කාලයක් දාලා දුන්නොත් මේක අරගන්න පුළුවන් වෙනවා. මෙච්චර කාලයක් දුන්නොත් රට විවෘත කරගෙන අපිට යන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒ කියපු දේවල් හරහා තමයි දින 14ක් දාලා දින 21ක් දාලා දැන් අවසාන වශයෙන් තවත් ඕනේ කිව්ව හින්දා තමයි දීර්ඝ කරන්න ඕනේ කිව්ව යටතේ තමයි මේක කරලා තිබ්බේ. ඒ කියපු කාරණා එක්ක බැලුවම මේ දැනට හමු වෙන සංඛ්‍යාවත් එක්ක බැලුවම බුද්ධික අපි දකින්න තව මාස 2-3කටවත් මේ තත්ත්වයේ ඒ ආකාරයෙන් පහව යන්න හැකියාවක් නැහැ. මාස 3ක්වත් මේක මම හිතන්නේ මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මට කියන්න හරියට කාරණා අපහසුයි. ඉතින් අර මෙවැනි ප්‍රශ්නවලදී මේ අර දැන් ඔබතුමා කිව්වත් ටික දවසකට ඉස්සෙල්ලා පසුගිය වතාවලදී අපි ප්‍රෙඩික්ට් කරා කියලා නැත්නම් අනුමාන කරලා කියන්න හැකියාවක් තිබ්බා කියලා. මොකද ඒ අවස්ථාවේ එකතු වෙලා සංඛ්‍යාවක්. ඔව්. නමුත් මේ අවස්ථාවේදී මේ විශාල සංඛ්‍යාවක් 2361ක් හමුවද්දී මේක තව මාසෙකින්ද දෙකකින්ද තුනකින්ද කියන එක කීම අපහසුයි. නමුත් මේ සියලුම දේ ජනතාව අපිට හැසුරුනොත් මේ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. දැන් අපි බැලුවොත් අපිට වාර්තා වන ආකාරය බැලුවොත් අපි මේ වෙන විටත් අත්‍යවශ්‍ය සේවාවන් සහ සමහර සේවාවන් රටේ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන්නම අවස්ථාව ලබා දීලා ජනතාවට ඒක දැනුම් දෙද්දිත් අපි පැහැදිලිව කිව්වා මේ සෞඛ්‍ය මාර්ග උපදේශකයන්ට අනුගත වෙමින් ඔබගේ සේවාව වුණත් රටේ ජනතාවට ලබා දෙන්න කියලා. දැන් මේක බැලුවම අපි සමහර පළාත් වලට දිහා බැලුවම කොළඹින් බැහැර ප්‍රදේශවල බැලුවම විශේෂයෙන්ම මෙය 100% වගේ පවත්වාගෙන යන ක්‍රමවේදයේ පැහැදිලිව පේනවා. අපි බැලුවොත් විශේෂයෙන්ම අනුරාධපුරෙන් උඩ ප්‍රදේශවල ගත්තොත් උතුරු කරේ සමහර ප්‍රදේශ බැලුවම ඒ වගේ ප්‍රදේශවල ඉතාමත් පැහැදිලිව පේනවා කිසිදු පුද්ගලෙක් පාරක නැති තත්ත්වයක් තියෙනවා. නමුත් ඒම කොළඹ දිස්ත්‍රික්කයේ බැලුවම එසේ නොවන ආකාරයක් දකිනවා. පුද්ගලයන්ගේ හැසිරීම වෙනස් ආකාරයක් දකින්න. ඒකින්ද මේක ඉතාමත් බුද්ධිමත්ව තීරණය මේක පැහැදිලි කරගෙන ඔබට යම් කිසි ආකාරයෙන් යම් කිසි අවස්ථාවක යන්න තිබෙනවා නම් එළියට ඔබගෙන් රාජකාරියක් වෙන්න තිබෙනවා නම් ඔබගෙන් සේවාවක් ඉෂ්ට වෙන්න තිබෙනවා නම් ජංගමාකාරයෙන් යම් කිසි දෙයක් විකුණන්න යන්න තියෙනවා නම් ඒ දේ කරන්න. නමුත් ඔබත් රැකිලා මෙය තවත් කොයි දාසාදිතයන් මේ රටට බිහි නොකරන ක්‍රමයකට මේ දේ කරන්න ඕන වෙනවා. නමුත් අපි එහෙම සමහර ස්ථානවල දකින්නේ සමහර අයවලුන් එක් ගොඩක් කාලයක් ඇතුලේ හිටපු ඉඳන් නිකන් යන්නත් පාට තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේක පොලිසියට ඉතාමත් අපහසුයි. මේක හැම වෙලෙම කිය කරන්න ඕන දෙයක්වත් නෙමෙයි. ඉතින් අපි හැසිරුණොත් මම හිතන ඔබතුමා අසපු ප්‍රශ්නෙට අපිට
මම හිතන්නේ කෙටි කාලෙකින් මේක විවෘත කරගෙන රට පවත්වාගෙන යන්න පුළුවන්. ඔබ දන්නවා අපි රට පවත්වාගෙන විවෘත කරගෙන යන ක්‍රමවේදයක් තමයි අපි දෙවන රැල්ලෙත් කරේ. නමුත් ඒක අපි සාර්ථක වුණා. රට සම්පූර්ණ අපි වැහුවේ නැහැ. අපි විවෘත කරගෙන අරන් ගියේ. නමුත් ඒක සාර්ථක වුණේ ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ජනතාව හැදිරිච්ච ක්‍රමයට වගේම ඒ තිබෙ ප්‍රභේදය මේ වගේ ශීඝ්‍ර පැතිරෙන්නේ නැති ප්‍රභේදයක් කියලා. නමුත් මේ වැරදි තියෙන තත්ත්වය අනුව ඒක වෙනස් තත්ත්වයක්. ඉතින් අපි හිතනවා අපිට කෙටි කාලෙකින් හැබැයි ඉතින් මේ වගේ හම්බෙන සංඛ්‍යාවන් එක බලුවා මාස කිහිපයක් තුල අපිට මේක තත්ත්වය පාලනය කරගෙන යන්න හැකියාවක් ලැබෙයි කියලා. තවත් මේ පුංචි ප්‍රශ්නයක් වෙනවා දිනුෂ. දැන් මේ යන අතරතුරේදී සංචරණ සීමා දාලා මේ දේවල් තියෙනවා. දැන් රටවිරුව ලංකාවට එන එක නවත්තලාද තියෙන්නේ නැත්නම් ලංකාවේ අනිකුත් කාරණාවල් ටික කොවිඩ් නිසා මග ඇරුණු දේවල් වල කළමනාකාරීත්වය කොහොමද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. පිටරටින් ඉඳන් එන වාහන මේ අහස යාත්‍රා නවත්තලාද තියෙන්නේ නැත්නම් ඒ ගුවන් යාන ලංකාවට පැමිණෙන්නේ නැද්ද? මේ පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. නෑ පිටරටවලදී උදාහරණයක් ගත්තොත් ඊයේ දිනේදී ගුවන් යාන 19ක් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදී විශේෂයෙන්ම මැද පෙරදිග වාසය කරන ශ්‍රී ලාංකිකයන් රැගෙන ආවා. ඊයේ දිනේට පමණක් 1304 දෙනෙකු ලංකාවට පැමිණිලා තියෙනවා. මෙහිදී මෙහි පැමිණෙන සියලු දෙනාම දින 14ක නිරෝධායන කරනු ලබනවා. ඉතින් අපි ඒක නවත්තලා නැහැ. ඒකයි ඉතින් මේ විශේෂත්වය රටට එන්න ඕනේ කියන කට්ටියගේ යම් කිසි හඬක් දෙන උන්ට පැමිණිය යුතුයි කියලා මොන ආකාරයෙන් වුණත් ඉතින් එවැනි තත්ත්වෙමුත් පාලනය කරගෙන තමයි මේ සියලු කල්පනාකරණයන් කරන්නේ. මෙය තාමත් පහසු දේවල් නෙමේ. ඒකින්ද ඒ අයලුත් මේ ආකාරයෙන් දැන්ට ලංකාවට රැගෙන එනවා අපි. ඔව්. ඔබතුමා කියන වගේ මේක මේ ගෙදර ඉඳගෙන සෝෂල් මීඩියාවල පළවෙන ප්‍රවෘත්ති දිහා බලාගෙන විශ්ලේෂණය කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. භූමියේ සටන ඉතාමත්ම තියුණුයි, තීරණාත්මකයි, සංකීර්ණයි. ඔබතුමාලා ඒකට නායකත්වය දෙනවා. ඒ නිසා මේ උදේ පාන්දරක වුණත් මම හිතන්නේ මේ දිග කාලයක් තිස්සේ යුද හමුදාපතිතුමාට නිින්ද සමහරට පැය 4ක් විතර වගේ වෙන්නේ නැති. මොකද සමහරලාට පාන්දර එකට විතර කතා කළාම වුණත් සමහර තොරතුරු ලබා ගන්න එතුමා උත්තර දෙනවා. ඒ වගේම ආයි පාන්දර 5ට විතර අපි කතා කළාමත් ඒ ආකාරයෙන් මේ ප්‍රතිචාර දක්වන සියලුම මාධ්‍ය වලට මේ හුදෙක් තොරතුරු ලබා ගැනීම පමණක් නෙවෙයි මේ කොවිඩ් මර්ධනය කිරීමේ යාන්ත්‍රණය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ විශ්වාසනීය තොරතුරු ලබා ගැනීම තමයි අපි උදේ පාන්දර ඔබතුමාට අමතලා බලාපොරොත්තු වෙන්නේ. ස්තුතිය පළ කරනවා යුද හමුදාපති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සෙලමැතුමන්ට. බුද්ධික මේ දැන් එතුමත් කිව්වා ඇයි මෙච්චර විනයගරුක භාවයක් අපි අපේක්ෂා කරන්නේ කියලා. අනුරාධපුරෙන් උඩහා ඒ කියන්නේ උතුරු පළාතේ ජනතාවගේ හැසිරීම ඉතාමත්ම හොඳයි කියලා වාර්තා වෙනවා. දැන් කොළඹ වාණිජ නගරය නිසා කොළඹට සමහර වෙලාවට වාණිජ කටයුතු සඳහා එන උදවිය ඇති. එතකොට වාහන 70000ක් විතර ස්ටිකර් ගහන්න එන්නේ ඒ නිසා වෙන්නට ඇති. හැබැයි කොළඹින් පිට සමහර ගම් වලට ගියාම උනත් බුද්ධික අපි දකින්නේ කඩවල් සාමාන්‍ය පරිදි ඇරලා මෝටර් බයිසිකල් වලින් එහෙ මෙහෙ යනවා. එහෙම ලොකු සංචරණ සීමා තියනවා කියලා හැඟීමකුත් නැහැ. ඒ නිසා පොලිස්පතිතුමා උපදෙස් දෙනවා අවසර නැතිව විවෘත කර ඇති සියලු ව්‍යාපාරික ස්ථාන වසන්න කියලා. අද දින මින පුවත්පත වාර්තා කරනවා. පොලිස්පතිතුමා උපදෙස් දෙනවා අවසර නැතිව විවෘත කර ඇති සියලුම ව්‍යාපාරික ස්ථාන වසන්න. මේ තීරණය මේ තීන්දුව හරියට ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ගම්වලට ගියාන් පස්සේ සාමාන්‍යයෙන් වෙනදා දකින ආකාරයෙන්ම පිරිස් පාරවල් අයිනේ. අපි තේරුම් කළ දිය යුතු කාරණාවක් තියෙනවා. දැන් සමහරක් තැන්වලදී විවිධ කතා පැතිරෙනවා. දැන් අර කඩේට අරින්න දුන්නා නම් ඒ කඩේ විවෘත කරන්න දුන්නා නම් ඇයි අපිට විවෘත කරන්න දීලා නැත්තේ? නැත්තම් සමහර කලාවට සුපර් මාකට් විවෘත කරන්න දීලා දුන්නා ගමේ පුංචි කඩේට විවෘත කරන්න දීලා නැහැ. ඇයි මෙහෙම නැත්තේ? අපි මේ වෙලාවේ තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. මේ වෛරසයක් එක්ක එහෙම නැත්නම් රෝගයක් එක්කයි අපි සටන් කරන්නේ. එතකොට නිර්ණායකත් එක්කයි කටයුතු කළ යුතු වන්නේ. විශේෂඥවරුන් එක්ක හැමතිස්සෙම කතා බහ කරනවා කියලා ජෙනරාල් ශවේන්ද්‍ර මැතිතුමා කියන්නේ. ඒක නිසාම මේ විශේෂඥවරුන් කියලා කියන්නේ වෛද්‍යවරුන් විතරක් නෙවෙයි. වෛද්‍ය විශේෂඥයන් ඉන්නවා, ආර්ථික විශේෂඥයන් ඉන්නවා, ඒ වගේම තමයි වෛරසය සම්බන්ධයෙන් වෙනම විශේෂඥයන් ඉන්නවා. මොන විවිධ අය එකතු වෙලා කතා බහ කරලා තමයි මේ නිර්ණායක ලබා දෙන්නේ. එතකොට පොලිසිය හෝ ආරක්ෂක අංශ කරන්නේ ලබා දෙන නිර්ණායක වලට අනුව වැඩ කටයුතු කරන එක විතරයි. ඒක නිසා පොලිසියට හෝ වේවා හමුදාවට හෝ ඇඟිලි දික් කරන්න සූදානම් වෙන්න එපා. අපි හැමෝම එකතු වුණොත් අපිට හැකියාව ලැබෙයි යමක් ඉස්සරහට සුබ සිහින දකින්න නැත්නම් සුබදායක ප්‍රතිඵලයක් ලබා ගන්න. එහෙම නැත්නම් පාස් එකක් තිබුණු පළියට එළියට බහලා යන්න හදන්න එපා. පාස් එකක් දෙන්නේ නැත්නම් අවසරයක් ලබා දෙන්නේ
ඉතාමත්ම අත්‍යවශ්‍යම කාරණාවක් සිද්ධ කර ගැනීමේ අවශ්‍යතාවය සඳහා පමණක්ම බව මතක තියාගන්න. අපි හැමෝම මහන්සි වුණොත් අපිට හැකියාව ලැබෙයි පුළුවන් තරම් ඉක්මනින් මේ රට ගොඩ දා ගන්න. මම තෝරගන්නවා දිනමින පුවත්පතේ වාර්තාවක්. ඊයේ වෙන විට 1,37,067කට කොවිඩ් එන්නත ලබා දීලා. පෙරේදා වෙනකොට 1,37,067කට පෙරේදා කොවිඩ් එන්නත ලබා දීලා කියලා කියනවා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසූරිය මහත්මයා ප්‍රකාශ කරන්නේ. පෙරේදා දිනේදී පමණක් තමයි මේ එන්නත ලබා දීම සිදු කරලා තින්නේ. මෙරට කොවිඩ් මර්ධන එන්නත් ක්‍රියාවලියේ දිනක් තුල එන්නත් කළ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව පෙරේදා වාර්තා වුණා කියලා සඳහන් කරන්නේ. එක දවසකදී වැඩිම ප්‍රමාණයක් එන්නත් ලබා දීම පෙරේදා වාර්තා කළ තිනවා. 1,37,067කට පෙරේදා කොවිඩ් එන්නත ලබා දීලා තිනවා. මෙහිදී සයිනෝෆාම් පළමු මාත්‍රාව 59,881ක් සහ එහි දෙවන මාත්‍රාව 76,615ක් ලබා දී තිබෙනවා. ඊට අමතරව ස්පුට්නික් 5 කියන එන්නත මාත්‍රාව 390 දෙනෙකුට සඳහා ලබා දීලා තිනවා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 181 දෙනෙකුට ලබා දීලා තිනවා. මේ වන විට සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට ජනතාව අදාළ දිනයට පෙර පැමිණෙන බවක් දැනගන්න ලැබෙන අතර එසේ පැමිණීමෙන් වළකින ලෙසත් චන්න ජයසූරිය මහතා ඉල්ලා සිටිනවා. මහාචාර්ය චන්න ජයසූරිය මහතා මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ දිනමින පුවත්පතට 1,37,067කට පෙරේදා දවසේදී විතරක් කොවිඩ් එන්නත ලබා දීලා තිනවා. අපේ රටේ බලාපොරොත්තුව ඉතාමත්ම ඉක්මනින් සියලු ජනතාවට කොවිඩ් එන්නත ලබා දීම. එහෙම වුණොත් ප්‍රතිශක්තිකරණ ජාතියක් විදියට මේ රට නම් කරගන්නට හැකියාව ලැබෙයි. උදේජීව ඒකනායක වාර්තා කරන තවත් සෞඛ්‍ය පුවතක් අරුණ පුවත්පතට. ඒ තමයි පළාත් රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශ යටතට. ඒ අනුව නාවලපිටිය, මාතලේ, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් කියන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් සභාවට අයිති පළාත් රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්පත් කර ගැනීම සඳහා පවරා ගැනීම සඳහා පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා කියලා වාර්තා කරද්දී උදේජීව ඒකනායකම වාර්තා කරනවා තවත් පුවතක්. හෙද විශ්‍රාම වයස 63 දක්වා ඉහළට. නර්ස් නෝනලට තවත් අවුරුදු 3ක් වැඩිපුර වැඩ කරන්න පුළුවන්. ඒ අනුව හෙද සේවයේ සියලුම ශ්‍රේණීන්ට නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මධ්‍යම පළාතේ විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරයි කියලා අද ලංකාදීප පුවත්පතේ ඡායාරූප සහිතව තොරතුරු ප්‍රකාශ කරලා තිනවා, පළ කරලා තිනවා. JAL ජයසිංහයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ලංකාදීප පුවත්පතට. මධ්‍යම පළාත් සභාව පල්ලිකලේ ආයෝජන කලාපයේ පිහිටි මාස් හෝල්ඩින්ස් ඇඟලුම් සමූහය හා එක්ව රුපියල් මිලියන 15ක් වැය කරමින් කොණ්ඩසාලෙන් මහමෙවුනා භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කළ ඇඳන් දහසකින් සමන්විත මධ්‍යම පළාතේ ප්‍රථම හා විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ප්‍රමුඛ දේශපාලන අධිකාරී නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනවා කියලා සඳහන් කරනවා. කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේගේ විශේෂ අනුශාසනා පරිදි මෙම විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මධ්‍යම පළාත් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අනිකුත් රාජ්‍ය ආයතන සුවිශේෂී මේවරක් ඉටු කරලා තියෙනවා. මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නීතිඥ ලලිත් චූගමගේ, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මේ සඳහා සහභාගී වෙලා තිනවා. ඒ වගේම තමයි ප්‍රධාන ලේකම් ගාමිණී ජයරත්න ඇතුළු කණ්ඩායමක්ද මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. ඇඳන් දහසකින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මධ්‍යම පළාතේදී විවෘත කළා තිනවා. විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තමයි කුණ්ඩසාලේදී ඊයේ විවෘත වුණේ. ඊළඟට යනවා අද ජාතික පුවත්පත් වාර්තා කරන මේ තෙල් මිල ඉහළ යාම පිළිබඳව කතාබහ, තෙල් ගින්න ගැන. අරුණ පුවත්පත කියනවා සාගරගේ නිවේදනයේ කැබිනට්ටුව හමුවට විමල් ඇතුළු පක්ෂ නායකයෝ තීරණය කරති කියලා උදේජීව ඒකනායක වාර්තා කරනවා. ඒ අනුව අද අරුණ පුවත්පත සඳහන් කර සිටින්නේ අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා ඇතුළු පිරිසක් ඊයේ මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. අමාත්‍ය වීරවංශ මහත්මයාගේ නිල නිවසට ඊයේ දහවල් රැසූ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් මේ තීරණය ගෙන තිබෙනවා සාගරගේ නිවේදනයේ කැබිනට්ටුව හමුවට ගෙන යාමට කියලා. ඊළඟට පොහොට්ටුවේ ලේකම් ඒ තනතුර විනාශ කරනවා කියලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ කරන ප්‍රකාශය මව්බිම් පුවත්පතට වාර්තා කරනවා සඳුනි ගමාරච්චි. පොහොට්ටුවේ ලේකම් ඒ තනතුර විනාශ කරනවා කියලා අද මව්බිමයි මේ වාර්තාව ගෙනෙන්නේ. අද දිව ඉන පුවත්පත වාර්තා කරනවා ඉන්ධන මිල ඉහළ දැමීමේ වෙනත් විකල්පයක් නැති නිසා කියලා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය අද දිවයින පුවත්පත වාර්තා කරනවා. නෝමන් පලියවඩනයි දිවයින පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ලැබුවෙන්
ඉන්ධන මිල ඉහළ නොදමා මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ බවත් තත්ත්වය අසීරු වීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දෙවැනිට ප්‍රකාශ කරා කියලා අද දිවයින පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. තෙල් මිල වැඩුණාම බස් ගාස්තු වැඩි වෙයිද? පාන් එහෙමනම් පාම් බනිස් මිල වැඩි වෙනවා කියලා අද වාර්තා කරනවා. බස් ගාස්තු 15%කින් නංවනු. බස් සමාගම් ලේකම් කියයි කියලා අද ලංකාදීපය වාර්තා කරනවා. ඒ වගේම අරුණ පුවත්පතේ තියෙන 25%කින් වැඩි කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා කියලා. හැබැයි බස් ගාස්තු 7%කින්වත් වැඩි කරන්නේ නැහැ කියලා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම් මහත්මයා කියනවා. වැඩ කරන ඇමතිවරයෙක් සතයක්වත් වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා මේ වෙලාවේ කියනවා. මොකද මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. ඒ නිසා බස් ගාස්තු වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා ඔහු සපත වෙනවා. සපත වෙනවා කියලා කිව්වා. හිතලා කිව්වේ වචනේ. සපත වෙනවා. ඒ කියන්නේ ආයි වෙනස් කරන්න බෑ මෙතුමා. දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල ශ්‍රී ලංකාවේ කියලා දිනවෙන පුවත්පත වාර්තා කරනවා. මහා බැංකු සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි කියලා දිනවෙන පුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ක්‍රිෂාන්ත විතරණයි දිනමිනට මේ වාර්තාව ලියන්නේ. ඉහළ යන ගෝලීය තෙල් මිල ගණන් වලට අනුකූලව සිදු කරන ඉන්ධන මිල වැඩිවීමෙන් පසුවද දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සසරන විට ශ්‍රී ලංකාව තවමත් ඩීසල් හා පෙට්‍රල් 95 අවම මිල ගණන් පවත්වාගෙන යන බව මහා බැංකු සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. අමතර බදු සහනාධාර සමග රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන මිල ඉහළ යාමේදී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් 95 සහ ඩීසල් මිල තවමත් අඩු මට්ටමක පවතී. පෙට්‍රල් 95 කියලා කියන්නේ පෙට්‍රල් මිල 95 නෙවෙයි 95 කියන එක. ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 157ක්ද ඩීසල් ලීටරයක් රුපියල් 111ක්ද වන අතර ඉන්දියාවේ 95 ලීටරයක් 246ක් හා ඩීසල් ලීටරයක් 262ක ඉහළ මිල ගණන් පවතී කියලා සඳහන් කරපු වාර්තාවක් තියෙන. පොඩ ආශ්චර්යසිල්ලට මේක ලියලා තින්නේ කියන්නේ. තෙල් මිල වැඩි වුණා කියන එක නෙවෙයි, අනිත් රටවල් වල පොඩ්ඩක් නිකන් අපිට වැඩි ඒක නිසා අපිත් පොඩ්ඩක් කමක් නැහැ වගේ තැනක තමයි ඉන්නේ. මහා බැංකුවේ අධිපතිතුමා පදින වාහන වලට 95 නේ ගහන්නේ. ඒක නිසා ඒක තමයි සංසන්දනය කරන ඇති සමහර විට 92 වල ගණන් කොහොමද කියලා දැනගන්න ඕනේ. කොහොම වුණත් ඊළඟට ගෑස් මිල වැඩි කරයිද? ගෑස් මිල වැඩි කරන්න සමාගම් ඉල්ලනවා කියලා අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. එහෙම නේද බුද්ධික? ශාම්නුවන් ගණේවත්ත තමයි දිව ඉන පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ශාම්නුවන් ගණේවත්තගේ මේ වාර්තාව අනුව ගෑස් මිලත් වැඩි කරන්න ඉල්ලීම් මෙලෙසයි දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ගෑස් මිල වැඩි කරලා රටේ ජනතාවට මොකක්ද කරගන්න වෙන්නේ ඉස්සරහට? ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ඉල්ලීමක් කරලා තියෙනවා. රුපියල් 700කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට අවශ්‍ය බව අදාළ සමාගම් විසින් ඉල්ලීමක් කරලා තියෙනවා. රුපියල් 700කින්. දැන් ගෑස් මිල කීයද? 700කින් කියලා මම කියන්නේ දෙගුණයකට කිට් වෙන ප්‍රමාණයකින් වැඩි වෙනවා. දේශීය වෙළඳපොලේ ප්‍රධාන ගෑස් සැපයුම් කරුවන් දෙදෙනාම මෙම ඉල්ලීම ඉටු කර ඇති බවත් සඳහන් වෙනවා කියලා අද දිව ඉන පුවත්පත වාර්තා කරලා තිනවා. ඔන්න එතකොට බඩේ ගෑස් තියෙන අයගේ ගෑස් තවත් වැඩි වෙනවා. හැබැයි ගෑස් සමාගම් මෙහෙම ඉල්ලීමක් කළත් මේ මොහොතේ ගෑස් මිල වැඩි කරන්න කොහොමත් බෑ කියලා ලසන්ත අලගේවන්න රාජ්‍ය මාත්‍යවරයා කරනවා ප්‍රකාශයක්. ක්‍රිෂාත් පතුරත් ජයසූරිය මවබිමට වාර්තා කරනවා. ඒ අනුව ගෑස් මිල වැඩි කිරීමට ගෑස් සමාගම් ඉල්ලීම් කළත් මේ මොහොතේ ගෑස් මිල වැඩි කිරීමක් කිසි ලෙසකින්වත් සිදු නොකිරීමට රජය තීරණය කර ඇතැයි සම්පකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගේවන මහත්මයා කියනවා. මේ පිළිබඳ තීරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇතැයිද එම කමිටුව 14 වෙනිදා රැස්වලා කරුණු අධ්‍යයනය කිරීමෙන් පස්සේ මේ ගැන අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බවත් වාර්තා කරනවා. අනුකමිටුවක් පත් කරනවා කියලා කිව්වන් පස්සේ අපිට ටිකක් බය හිතෙනවා. අනුකමිටු වලින් ඊට පස්සේ ආයිලිමක් ගහයිද දන්නේ. දිවෙන පුවත්පතේ වාර්තාවක් සිරිමන්ත රත්නසේකරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ගෑස් වැඩි වෙන්න ඉල්ලුවත් පෙට්‍රල් ඩීසල් වැඩි වුණත් විදුලි බිල නම් වැඩි වෙන්නේ නැහැ. එහෙම තමයි දිවෙන පුවත්පත වාර්තා කරන්නේ. විදුලි බිල වැඩි නොවේ. ඉන්ධන මිල ඉහළ දැමුවේ විදුලි බිල ඉහළ නැංවීමට ඉන්ධන මිල ඉහළ දැමුවත් විදුලි බිල ඉහළ නැංවීමට කිසිදු අසහනයක් නොමැති බව ශ්‍රී ලංකා විදුලි මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ඊයේ දිනට අදහස් දක්වමින් ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. තෙල් මිල ඉහළ නැංවීම සඳහා විදුලි මණ්ඩලයට බලපෑමක් ඇති කරන නමුත් එය දරා ගැනීමට මේ මොහොතේ ලංවීම සූදානම් බවත් සඳහන් කරා. කෙසේ වෙතත් රුපියල් 23ක ඒකක පිරිවැයක් නිපදවන විදුලි ඒකකයක් පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ රුපියල් 16ක් වෙන අඩු මුදලකට බවත් සඳහන් කළ සභාපතිවරයා 2012 සිට මේ දක්වා විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කර නොමැති බවද සඳහන් කරා. ඔන්න දිනෝෂ ටික එහා පැත්තට මෙහා පැත්තට අර කමින් කලර්ස් නෝ ගුඩ් වගේ තමයි එන පොට ඒ තරම් හොඳ තත්යකට නෙවෙයි. විදුලි බිල වැඩි නොවේ කියලා පුවත වාර්තා වෙනවා. හැබැයි
පැහැදිලි කරලා දෙනවා කෙසේ වෙතත් රුපියල් 23ක එකක පිරිවැයක් තමයි මේ රුපියල් 16ට ලබා දෙන්නේ. ඔව්. එතකොට ගෑස් මිල තව 700කින්වත් වැඩි වෙන්න වෙනවා. විදුලි බිලත් වැඩි වෙන්න වෙනවා. රජයේ කොයිතරම් ජනතාවගේ බරක් කරේ තියන් ඉන්නවද කියන එකත් මෙතනින් කියනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ අල්ලන් ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම ලෝකයේ අනිත් රටවල් කරනවා වගේ ජනතාව අතර මේවර ලබා දෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද පරිස්සමින් වැඩ කටයුතු කරන එක, පරිස්සමින් විදුලිය පාවිච්චි කරන එක දැන්ම තියාම සකසුරුම වැදගත් කියන එකයි මේ යන පුවත් වලින් අපිට පෙනී යන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් මෙහෙම මේ බදු සහන ලබා දීලා දිගින් දිගට ඊළඟට සංවර්ධන වැඩ කටයුතු නතර කරනවාද? ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් එන්නත් වලට වියදම් කරන මුදල තියෙනවා. අධ්‍යාපනයට වියදම් කරන මුදල තියෙනවා. අනිකුත් සංවර්ධන කටයුතු වලට, සෞඛ්‍ය කටයුතු වලට වියදම් කරන මුදල් තියෙනවා. ඒ මුදල් කොහොමද හොයාගන්නේ? ලෝකේ කවදාවත් නොතිබුච්ච තත්ත්වයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. කලින් කිව්වා දෙවන ලෝක යුද්ධ කාලේ තිබිච්ච ආර්ථික තත්ත්වය කියලා. දැන් පැහැදිලිව පේන්න තියෙනවා. ඉනුත් එහා ගිහිල්ලා දරුණුම මෑත කාලීන ඉතිහාසයේ ලෝකයේ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය තමයි සහ සමාජ අර්බුදයට තමයි මේ මුහුණ දෙමින් සිටින්නේ. ඒක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකයටම. එතකොට මෙහෙම තත්ත්වයකදී අර සාමාන්‍ය තත්ත්වයේ බඩු මිල තියෙයි, ඉන්ධන මිල තියෙයි කියලා අපිට හිතන්න බෑ. ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් තත්ත්වය එහෙමයි. කොරෝනා මුවාවෙන් ආණ්ඩුව බඩු මිල තෙල් මිල වැඩි කරනවා, සංචරණ සීමා ඉවත් වූ සැනින් ආණ්ඩුව ගෙදර යවන සටන ආරම්භනවා කියලා රංජිත් මද්දුම් බණ්ඩාර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. නැවත වතාවක් අපිට හිතෙන්නේ මේ කලින් අර 2015-19 කාලෙදී එහෙම ලෝකෙ මේ විදිය අභියෝගයක් තිබුණේ නැහැ. හරිද? හැබැයි මේ ලෝකයේම අභියෝගයට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. ලෝක ආර්ථිකය හැකිලෙමින් තියෙනවා, ලංකාවේ ආර්ථිකය ඍණ අගය දක්වා හැකිලෙමින් තියෙනවා කියලා පුරෝකථනයන් කළා. ඒ තත්ත්වය ඇති වුණේ මොකද? මේ කොරෝනා වසංගතයත් එක්ක. හැබැයි එහෙමයි කිය ඒක නිදහසට කාරණාව බවට පත් කරගන්න ඕනයි කියන එක නෙවෙයි. මේ තියෙන්නේ වෙනම තත්ත්වයක්. අපි වෙලාව බලමු. සුරක්ෂිතව වේගවත් ලෙස ඉතා පහසුවෙන් ඉටු කර දෙයි. POC Smart Online Banking. ඔව්. හරි. අපි නැවත වතාවක් විරාමෙන් පස්සේ කතාව ආරම්භ කරන බුද්ධික. මට එහා පැත්තේ මොනවද කිව්වා? ඇහෙන්නේ නැතුව ගියා. ඇහෙන්නේ නැතුව. මට ඇහෙන්නේ නැහැ කියලා. කණ්ණාඩි දාලා බලන්න. ඇහෙද කියලා බලන්න. ඇහෙන්නේ නැත්තම් පේන එකවත් තියෙන්නේ. රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් අපි පහුගිය දවස්වල කතා බහ කරා. මේ වන විට රුපියල් 5000 දීමනාව 7.7 බිලියන් බිලියන 7.7ක් ලබා දීලා තිනවා අපේ ජනතාවට. සාමාන්‍යයෙන් පවුල් මිලියන 5.2ක් මේ රටේ තියෙනවා කියලා කියන ලක්ෂ 52ක විතර පවුල් ප්‍රමාණයක් තියෙනවා කියලා තියෙනවා. ඒ පවුල් ඇතුලේ අනුපවුලුත් තියෙනවා. එහෙම ගත්තොත් එහෙම මිලියන 7කට පිට වෙන ප්‍රමාණයකට අනුපවුලුත් එක්ක අපේ රටේ පවුල් තියෙනවා. 7.7 බිලියන්. එහෙම නැත්නම් බිලියන 7.7ක් අද වෙන විට රුපියල් 5000 දීමනාව වාර 5කදී ලබා දීලා තියෙනවා ජනතාව වෙනුවෙන්. අරුණ පුවත්පත වාර්තා කරනවා රුපියල් 5000 අද සිට නැව්ගින්නෙන් විනාශයට පත් දීවරයන්ටත් කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. කොවිඩ් වසංගතයට සමගාමීව අඩුවාදායම්ලාභී පවුල් වෙත ලබා දුන් රුපියල් 5000 දීමනාව නෞකාව හේතුවෙන් අගතියට පත් දීවර ජනතාව සඳහා ලබා දෙන්නට වහම කටයුතු කරන්න කියලා අන්තරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා දීවර කටයුතු වලට යාමට හැකියාව නොලැබුණු ජනතාව, ඒ වගේම තමයි පානදුර දක්වා මුහුදු තීරයේ ඒ සඳහා අපහසුතාවයට පත්වෙච්ච ජනතාව නිසියාකාරව තෝරාගෙන ඔවුන්ටත් මේ රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කරන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉටු නෝයුක්තිය ඉල්ලා දෙවිපියාණන්ට යදිනවා කියලා ආයෝජනා කරනවා කියලා ඊයේ කොච්චිකඩේ මංගල්‍යයේදී කාදිනල් මෙල්කම් රංජිත් හිම්පාරන් වහන්සේ කරපු ප්‍රකාශය නෝමන් පලිහවඩන වාර්තා කරනවා. උන්වහන්සේ මේ දීවරයන් මුහුණ පාන ගැටලුව පිළිබඳව කතා කළා. එනිසා මෙන්න අද අරුණ පුවත්පතට වාර්තා කරනවා තෙල් පිට වෙනවාද නැව අසල ජල සාම්පල පරීක්ෂාවට ලක් කරනවා. ශාලිය කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා තෙල් පැල්ලමක් තියෙනවා කියලා. කොහොමුණත් ඒක ගැන රස පරීක්ෂණ වාර්තා සහ අදාළ පරීක්ෂණ වාර්තා දින දෙකකින් පස්සේ ලැබෙන්න නියමිතව තියෙනවා. ඒ කියන්නේ අද විතර ලැබෙයි. තෙල් පිට වෙනවාද නැව අසල ජල සම්පල පරීක්ෂාවට ලක් වුණා. ගිනිගත් නැවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම වෙරළටත් ගොඩගසා ඇති බව ජූඩ් සමන්ත පුත්තලමින්දල සහ කිත්සිරිගේ ප්‍රසන්න යාපනයේ ඉඳලා වාර්තා කරනවා. මුතුපන්තියේ දූපතට විශාල ලෝහ කැබැල්ලකුත් ඇවිල්ලා කියලා අරුණ පුවත්පත කියද්දී ශාලිය කුමාර ගුණසේකර වාර්තා කරනවා එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් මුහුදු ජීවීහු රැසක් දැවෙති.
ඩොල්ෆින් මසුන් 33ක් කැස්බෑවුන් 28ක් ඒ අතර කියලා ඡායාරූපයක වාර්තා කරනවා. දැන් බුද්ධික මේ ඔව් නැවෙන් අපිට මොනවද ලැබෙන්නේ? නැව් සමාගමෙන් මොනවද ලැබෙන්නේ? ඒ පිළිබඳව ජනතාව හොයනවනේ. ඔන්න දිනවෙන පුවත්පත වාර්තා කරලා තිබුණා. මුල් පිටුවේ තමයි මේ පොත වාර්තා කරලා තිබුණේ. නැව් සමාගමෙන් කෝටි 8000ක් වන්දි ඉල්ලුවා. භක්ති ධර්ම ප්‍රේමෙන්ඩිස්සා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ එක්ස්ප්‍රස් නෞකාවෙන් සිදු වූ පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි 8000ක ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් වන්දි වශයෙන් එම නැව් සමාගමෙන් වන්දි ලෙස ඉල්ලා ඇතයි වරාය ඇමති රෝහිත අබේගුණ මහතා ප්‍රකාශ කරා කියලා සඳහනක් තියෙනවා. ඒ වගේම තමයි මව්බිම පුවත්පත වාර්තා කරනවා මීගමුවේ යලි දීවර කටයුතු පටන් ගන්න පුළුවන්. මව්බිම මේ වාර්තාව ඉදිරිපත් කරනවා මීගමුවේ යලි දීවර කටයුතු පටන් ගන්න පුළුවන්. දීවර දෙපාර්තමේන්තුවයි මෙහෙම කියන්නේ නිපුණ ඒකනායකයි මව්බිම් පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මීගමු කලපුව තුළ නැවත දීවර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දීවර දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ. මේ කලපුව සහ ගිනිගත් එක්ස්ප්‍රස් වල නෞකාව අවට ප්‍රදේශයේ දීවර කටයුතු වෙනුවෙන් తాවකාලිකව තහනම් ප්‍රදේශයක් බවට පත් කර තිබුණා. මීට සති 3කට පමණ පෙර තමයි එහෙම කරේ. තවදුරටත් මේ නෞකාව වටා වෙරළ ආසන්න කලාපයක දීවර කටයුතු වෙනුවෙන් තහනම් ප්‍රදේශයක් වන අතර ඔබට මුහුදු කලාපයේ සහ කලපුව තුල දීවර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි. ඒ කියන්නේ නැව සහ නැව අවට කලාපයේ තාමත් තහනම එහෙමමයි. හැබැයි ඉන් ඈතට මේ කරන්න පුළුවන්. මීගමුව කලපුවේ දීවර කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ කියලා තමයි දීවර දෙපාර්තමේන්තුව වාර්තා කරලා තියෙන්නේ. ඔව් බුද්ධික දැන් මේ නැවේ සිද්ධිය පිළිබඳව දුක් වෙනවා කනගාටු වෙනවා දුක් වෙන්න ඕනේ කනගාටු වෙන්න ඕනේ. දැන් ආය පොඩ්ඩක් ඉන්දිකයි අපි බලමු තර මේ අරුණු පුවත්පත කිව්වනේ ඩොල්ෆින් මසුන් 33ක් කැස්බෑවුන් 28ක් විනාශ වෙච්ච මුහුදු ජීවීන් අතර ඉන්නවා කියලා අරුණු පුවත්පත වාර්තා කරනවා කියලා. මෙන්න ඒ පුවත. හරිද? බුද්ධික යතරේ මහාචාර්ය මේ රූපය අපි බලාගෙනම කතා කරමුකෝ. මේ රූපය ඔහුම බලමු. මහාචාර්ය වන්දනා ශිවා මහත්මිය ලෝක ප්‍රකට පරිසරවේදිනියක්. ඇය ඊයේ පෙරේදා සඳහන් කරනවා මේ මාර්ගගත සමුළුවක් අමතමින් ඒ තමයි ලංකාව පිළිබඳව මේ මෑත කාලීන අත්දැකීම් පිළිබඳව සඳහන් කරමින් නැහැ කියනවා. දැන් මේ ඡායාරූප දිහා බලාගෙන කතා කරමු. මේ ඡායාරූප දැක්කම මේකට කනගාටු වෙනවා. ඔව් මේකට කනගාටු වෙන්න ඕනේ. හැබැයි මේකෙදි වෙන කනගාටුව කාබනික පොහොර සම්බන්ධයෙන් තියෙනවාද? ඇයි එහෙම අපි කියන්නේ? මෙන්න අපි යනවා අරුණු පුවත්පතට වාර්තා කරන මේ ලිපියට. දැන් ඔන්න ඔය පින්තූරේ බලලා ඊට පස්සේ යනවා අරුණු පුවත්පත වාර්තා කරන මේ ලිපියට. පසුගිය දා ඔබේ සුන්දර දිවෙන නෞකාවක් අනතුරට පත්වීමෙන් අත්විඳි ඛේදවාචකය ගැන මම කනගාටු වෙමි. ඉන් ලබා දෙන පණිවිඩය ගැන අපේ අවධානය යොමු විය යුතුයි. මේ නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබුණේ මොනවාද? කෘත්‍රිම රසායනික පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා නයිට්‍රික් ඔක්සයිඩ් එහි තිබිනි. එමෙන්ම ඒ පුපුණු ද්‍රව්‍ය තැනීමටත් යොදා ගනී. මේ රසායනික ද්‍රව්‍ය ඉතාමත්ම අනතුරුදායකය. අපේ කෘෂි කර්මාන්තය නැංවීමට කියමින් කාලයක් තිස්සේ මේවා එවමින් අපි භාවිත කරමින් සිටිනවා නොවේද? මේවා එවමින් සිටින්නේ කවුද? මෙහිදී ඇල්බර්ට් හොවාර්ඩ් නම් විද්‍යාඥයා පිළිබඳ සිහිපත් වේ. ඔහු පළමු කෘෂිකාර්මික විශ්වවිද්‍යාලය පිහිටුවීමට මූලික වූවෙකි. ඔහු කෘමීන් බොහොමයක් සොයාගත්තයි. ඔහු විසින් ලියා ඇති පොතක අප විසින් නැවත මුද්‍රණය කිරීමෙන් පස්සේ මේ කෘතිය මගින් ඔහු මේ දෙයාකාර භාවිතය ගැන පෙන්වා දී තිබේ. වී වගාවට වැසිවන්නා වූ නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් යොදීමේදී අප තවමත් රඳා පවතින්නේ NPK මානසිකත්වය මතය. මහාචාර්ය වන්දනා රාවෝ මේ කියන්නේ නැවේ විනාශය ගැන දුක් වෙනවා වගේම මහා විනාශයක් අපි දිගින් දිගටම සිද්ධ කරනවා. ඒ තමයි මේ රසායනික පොහොර භාවිතය. හරිත විප්ලවයේ මුවාවෙන් අපි මේ විදියට මේ නැවේ අපද්‍රව්‍ය නිසා මුහුදු ජීවීන් විනාශ වෙන්නේ හැටි දකිනවා. ඒ අපද්‍රව්‍යම තමයි ඒ රසායනිකයන්ම තමයි අපි වගාවට යොදලා ආහාර විදියට අනුභව කරමින් ඉන්නේ. එහෙමනම් මේ නැව ගැන කතා කරන පරිසරවේදීන් කාබනික පොහොර වලින් වගා කිරීම එහෙම නැත්නම් රසායනික පොහොර තහනම් කිරීමේ යෝජනාවටත් පෙනී සිටී කියලා අපි විශ්වාස කරනවා. ඒ ලිපිය ඔව් සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කරනවානේ. ඔව් ඔට්ට සෝම කැලේ මැදින් නැවදින කල මේ නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් මේ දේවල් ගැන කතා බහ කරනකොට විශේෂයෙන් මතක් කරන්න ඕන දිනුෂ්‍ය පහුගිය කාලෙදී කතා බහ කරා. දැන් ගාල්ල පැත්ත ගත්තොත් එහෙම නැත්නම් අකුරැස්ස මාතර මේ පැත්ත ගත්තත් පහතරට තේ වගා කරන අයට තේ වගා කරගන්න විදියක් නැහැ. ප්‍රශ්න ගණනාවක් කියන්න පටන් ගත්තා. ලංකාවට තේ ආපු දවස් ඉඳලා රසායනික පොහොර තමයි පාවිච්චි කරේ. ඒකින්ද දැන් තේ වගා කරන්න විදියක් නැහැ කියලා. හැබැයි දිනුෂ්‍ය වැඩේ කියන්නේ මේ උඩින් ගහන රසායනික පොහොර ටික හේදිලා ඇවිල්ලා ජල මූලාශ්‍ර වලට සම්බන්ධ වෙනවා මේවා.
ඒ යට ඉන්න ගොඩාක් ජනතාවට වකුගඩු අමාරු විතරක් නෙවෙයි වෙන ආසාත්මිකතා ඇතුළු බොහෝ දේවල් තියෙනවා, රෝගාබාධ තියෙනවා. ඔවුන්ගේ ආයු කාලය ගත්තත් ඉතාමත්ම අඩුයි. මේකට තොරතුරු හොයන්න ගියේ නැහැ. ඉතින් දැන් රටක් විදියට ගත්තට පස්සේ අපි සියලු දේවල් කල්පනා කරලා බලන්න ඕන එවෙලේ හම්බෙන මුදල නෙවෙයි අපේ දරුවන් ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි. එයයි දිගින් දිගටම දිනුෂත්න් අපි සියලු දෙනාම විශේෂයෙන්ම අපේ වැඩසටහනක් උරුමයේ වැඩසටහනේදී එහෙම මේ පිළිබඳව පැහැදිලිව තොරතුරු ඔබට අරගෙන ආවා. අපි යෝජනා කරනවා නිදහස් දවස් ටිකේ ගෙදර ඉන්න නිසා මොකද සංචරණ සීමාත් එක්ක ගෙදරටම වෙලා ඉන්නේ. තමන්ගේ දරුවන් එක්ක එකතු වෙලා අන්තර්ජාලය ඔස්සේ හෝ වේවා නැත්නම් වෙන පොත්පත් වලින් හෝ වේවා තොරතුරු හොයන්න පටන් ගන්න මේ කාබනික පොහොර වල වැදගත්කම සහ රසායනික පොහොර නිසා අපේ රට වෙලා තියෙන විනාශය සම්බන්ධයෙන් එහෙම වුණොත් ඔබට පුළුවන් නම් තව එක්කෙනෙකුට මේ පිළිබඳව කියලා දෙන්න අපිට රටක් විදිහට ගොඩ ගන්නට හැකියාව ලැබෙවි නැත්නම් රටක් විදිහට ගොඩ එන්නට හැකියාව ලැබෙවි. අපි මේ දිගින් දිගට මතක් කරන්නේ රසායනික පොහොර භාවිතය නැවැත්තුවොත් එයන් රටට අති විශාල ලාභයක් සිද්ධ වෙනවා. ඒක භෝග විකුණලා ගන්න ලාභයට වැඩිය ආරෝග්‍ය පරමාලාභා කියලානේ කියන්නේ. ඔව්. ඒ පරමලාභය නිරෝගීකම නිසාම අපිට ගන්න පුළුවන් පරමලාභයෙන් කරගන්න හැකියාව ලැබෙවි. මතක් කරගන්න අපි දිගින් දිගට ඔබට මතක් කරනවා කාබනික පොහොර වෙනුවෙන් අපි පෙනී සිටිමු. ඒ කොයිතරම් වැදගත්ද කියන කාරණාවෙන් පෙනී සිටිමු. අපේ ගෙවල් අවට සහ අනිකුත් ප්‍රදේශයන්හි මේ පසට රසායනික පොහොර එකතු වීම නිසා අපි කොයිතරම් දුකටපත් වෙලා තියෙනවද කොයිතරම් අභාග්‍ය සම්පන්න තත්ත්වයකටපත් වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සුරුස් කාලා කියලා විරාමයට යන්නම්. ඒ තමයි කෘෂිකර්ම මෙතුමා කියනවා අපි මේ හැප්පෙන්නේ ලෝකයේ තුන්වෙනි විශාලතම මාෆියාව එක. ඒ නිසා තමයි මෙතර විරෝධය පළ වෙන්නේ. කිසිම ගොවියෙක් කාබනික පොහොර එපා කියලා කියන්නේ නැහැ. එහෙනම් කවුද මේ එපා කියලා කියන්නේ? අලුත් ක්‍රමයට යන විට ගැටලු මත උනත් පොහොර අවශ්‍යතාවෙන් 4න් 3ක් මේ වෙන විට සපයා අවසන් කියලා කෘෂිකර්ම මෙතුමා කියනවා. අපි කාටුන් ආරම්භ කරන්න සූදානම් දාස හපුවලානගේ ස්වාරිස් කාටුනෙන් තෙල් මිල වැඩි කළා බන් කියලා ස්වාරිස් කියනවා. ස්වාරිස් කාටුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන කතාවක් තියෙන්නේ තෙල් මිල වැඩි කළා බන් කියලා. එතකොට ඔන්න ස්වාරිස් ඉඳගෙන අහනවා ඉතින් සර්ලා මේ පාලත් පාර්ලිමේන්තුව යන්නේ බයිසිකලෙන්ද කියලා. අපිට මතකයි මීට කලින් විපක්ෂයේ ඉන්නකොට තෙල් නැති කාලෙක ඒ තෙල් මිල වැඩි කරලා නෙමෙයි තෙල් නැති කාලේ බයිසිකල් වලින් මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු ගියා. ඔන්න ස්වාරිස් අහනවා දැන් ඉතින් සර්ලා මේ පාරත් පාර්ලිමේන්තු යන්නේ බයිසිකලෙන්ද කියලා. MD වීරරත්නගේ පොකට් කාටුනේ මව්බිම් පුවත්පතෙන් තෝරගන්නවා මරිසිපාල. යකෝ පාර පනින්න බෑනේ. පාර යන වාහන පොලිම. සංචරණ සීමා තියෙනකම් විතරයිනේ මාමේ. පංකජ රවින්දගේ සරදම් පොකට් කාටුනේ ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නේ. ගම්මන්පිලට හැමෝම බයිනවා. ඒ පාර අකුණු ගහනකොට එළියට දාන යකඩයක් වෙලාද කියලා අහනවා ගම්මන්පිලට. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුනේ තෝරගන්නේ දිනමින පුවත්පතෙන්. සංචරණ සීමා දැම්මට පස්සේ තමයි අපි දැනගත්තේ ඒ මොකද්ද බං? ලංකාවේ හැමෝම කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් කියලා. අද අරුණ පුවත්පතේ කාටුනේ හසන්ත විජේනායකයි අරුණ පුවත්පතේ මේ කාටුනේ ඇදලා තින්නේ. උදය ගම්මන්පිල මහත්මයාගේ පිටිපස්සෙන් සාගර කාර්යවසම් මහත්මයා පොල්ලකින් ලූට ගහනවා. තෙල් මිල සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියෙන කාර්යයක් තමයි පේන්නේ. උදය ගම්මන්පිලගේ සහ සාගර කාර්යවසම්ගේ ආරවුල තමයි ඒ කාටුනේ ඉදිරිපත් කරලා තියෙන්නේ. රංචගොඩ ළමයා කට කහනවට කියන කවි දෙක අරුණ පුවත්පතේ තියෙන්නේ. තෙල් මිල ගොනා ඇන්නේ මහ ජනයාට ගහෙන් වැටි කෙඳිරි ගානා විටදී අහෝ පොහොට්ටුවෙන් ඇමතිට ගුටි බැට දුන්නත් ඒ පිළිගන්න ජහමනයා නැතේ ලොවෙත්. උන්ට සැපයි වාහන මඟ එන්නේය පොදු ජනතාව කාටත් පෙන්වමින් කොකා. ණයබර රටේ ගලා ගියත් ඉහට උඩින් පාලකයින්ට නැවගිලුණත් බෑන්චුම්. අංජනගේ කාටුන් එක තියෙනවා රනිල් එනවට ආණ්ඩුව බය වෙලා ඇති නේද? පිස්සුද බං ඔය බය වෙලා ඉන්නේ විපක්ෂයමයි කියලා කියනවා. මේක කියමු මේ කියමු. දවසේ පද 4 විදුර අබේනායකගේ තෙල් මිල අවුල චූදිත ගම්මන්පිලය සාගර අවුලුවයි ඇතුලේ ගිනි මෙලය. මේ වැනි හටන් වල කවදත් ප්‍රතිඵලය යටපත් වී යෑම ජීවන අරගලය. ඕකයි තත්ත්වේ කවියෙන් ඉවර කරනවා අනුරාධකේ පෙට්‍රල් වැඩි කළයි සාගර බනින වෙලේ ගම්මන්පිලත් උත්තර දෙයි සැරට බොලේ. තවමත් තිබේ ඉන්ධන උඩ දමමු මිලේ টොප් ෆැන්ටෑසියක් රජයේ ටිකිරි මොලේ. අපි ගිහිල්ලෙන්නම්
මුඛාවරණ පළඳ ගන්න ඕන. ඔව්. පරිස්සමෙන් ඉන්න ඕන. හැමදාම ඔබට කියනවා ලස්සන සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.